Hallelujah. දෙවියන් වහන්සේට මහිමය වේවා. ආදර දෙවි පියාණනි, අද දවසේ ඔබ වහන්සේගේ අනර්ග ජීවමාන වචනය ඔබ වහන්සේ තෝරගත්ත දරුවන්ට ලබා දෙන්න ඔබ වහන්සේ මාව තෝරාගත් නිසා මේ වචනය ස්වාමිනී පියාණනි, ඔබ වහන්සේගේ මේ වචනය සුද්ධ වචනය, ජීවමාන වචනය මටත් මේ අසන දරුවන්ටත් ජීවිතයේ ඉදිරියට ගමන් කරන්න අවශ්‍ය කරන ඒ ආත්මික පෝෂණය මේ තුලින් අපි ලබනවා කියලා අපි සම්පූර්ණ විශ්වාස කරනවා. මන්දේ පැමිණෙන ශුද්ධාත්මයන් වහන්සේකින් බැරි. ශුද්ධාත්මිනී ඔබට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ අපිට මේ දෙන අනර්ග වචනේ මිලෙදරව්ව ගැන. ස්වාමිනේ, ප්‍රකාශ කරන මගේ මුඛයේද අසන දරුවන්ගේ දෙසවන්ද ආශිර්වාද කරන සේක්වා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. ප්‍රියාදර සහෝදර සහෝදරිය, අද දවසේ ශුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේගේ වචනය අපිට මෙසේ සඳහන් කරනවා. අපි දන්නවා සුදු බයිබලයේ තිබෙනා වූ විශේෂ පොතක් තමයි ක්‍රියාපොත. අපි දන්නවා සුභාරංචි පොත් 4න් පස්සේ තිබෙන පළමු පොත. විශේෂයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවේ ඉඳලා උත්ථාන වෙලා මරණයෙන් පස්සේ ස්වර්ගයට ගියාට පස්සේ එතනින් පස්සේ සඳහන් කරන සියලුම දේවල් ක්‍රියාපොතෙන් ආරම්භ වෙනවා. හලෙලූයා. විශේෂයෙන් මේ ක්‍රියාපොතේ ඉන්න විශේෂ පුද්ගලයෙක් තමයි දෙවියන් වහන්සේගේ මිනිසෙක් තමයි පාවුල්තුමා. එතුමා විශාල පොත් ප්‍රමාණයක් අලුත් ගිවිසුමේ ලියලා තිබෙනවා. ඒ ගැන අපි දන්නවා. දැන් පාවුල්තුමා ගැන කතා කරනවා නම් අපිට කාලය ගොඩක් අවශ්‍යයි. නමුත් මේ වෙලාවේ අපි එක් කාරණයක් ගැන, උන්වහන්සේ කතා කරන දෙයක් ගැන මේ වෙලාවේ අපි කතා කරන්න යන්නේ. හalleluya. අපි දන්නවා පාවුල්තුමාගේ චරිතය මොන ආකාරයේ චරිතයක්ද කියන එක. විශේෂයෙන් මම කැමති පාවුල්තුමා පාවුල් වෙන්න කලින් ඔහුට තිබ්බ නමත් එක්ක බැඳිච්ච ඔහුගේ ජීවිතය ගැන ඔබට යමක් සඳහන් කරන්න. ඔබ දැන්ටමත් දන්නවා, නමුත් උන්වහන්සේ කතා කරන දේ මම ඔබට ප්‍රකාශ කරනවා. අපි දන්නවා පාවුල්තුමා පාවුල් වෙන්න කලින් ඔහුගේ නම සාවුල්. සාවුල් කියන මේ චරිතය මොන වගේ චරිතයක්ද? අද සාවුල් වගේ කෙනෙක් හිටියනම් ඔබට මට පුළුවන්ද ඒ සාවුල් ගැන මෙසේ කතා කරන්න? නමුත් බයිබලයේ ඔහු ගැන සඳහන් වෙනවා සාවුල් කියන චරිතය ගැන. ප්‍රියාදර සහෝදර සහෝදරිය, අද දවසේ ඔබගේ මගේ ජීවිතයේද කතෝලික ක්‍රිස්තියානි අපේ මේ සභාවන් වලට, මේ දේවස්ථාන වලට එන යන මේ කතෝලික ක්‍රිස්තියානි දරුවන් ඇරුණුකොට අනිකුත් අන්‍ය ආගමික සහෝදර සහෝදරියන් තුල මේ සාවුල් වගේ මිනිසයන් ඉන්න පුළුවන්. ඒ සාවුල්ලා ක්‍රිස්තියානි කතෝලික මිනිසයන් මරා දමන්න පුළුවන්. නමුත් අද අපේ තීරණය මොකක්ද වෙන්නේ? අද අපි සාවුල්ව විනාශ කරනවාද? එහෙම නැත්නම් සාවුල් පාවුල් කෙනෙක් බවට පත් කරන්නට අපි එහි පංගුකාරයෙක් වෙනවද? හalleluya. අපි බලන්න යනවා මේ වෙලාවේ ඒ කාලේ හිටපු ගෝලයා දකින්න ආකාරය සාවුල් දිහා, ඒ වගේම යේසුස් වහන්සේ සාවුල් දිහා බලපු ආකාරය. අපි දන්නවා අන්නියස් කියලා ගෝලෙක් සිටියා. අන්නියස් එක්ක යේසුස් වහන්සේගේ සාකච්ඡාවක් තියෙන දර්ශනයකින්. ඒ වගේම සාවුල් එක්ක සාකච්ඡාවක් තියෙන යේසුස් වහන්සේ. මේ කාරණා දෙකීදීම යේසුස් වහන්සේගේ ක්‍රමය, යේසුස් වහන්සේගේ හදවත අපිට තේරුම් ගන්න පුළුවන්. මේ ලෝකේ වාසය කරන ගෝලයන්ගේ හදවතයි ස්වර්ගයේ වාසය කරන යේසුස් වහන්සේගේ හදවතයි අපිට තේරුම් ගන්න පුළුවන්. හalleluya. එදා සාවුල්ව වෙනස් කරන්නට ඒ නියෝගය, ඒ අවවාදය දෙන්නේ යේසුස් වහන්සේ. අනියස්ට එකපාරට එක පිළිගන්න බැරි වුණා යේසුස් වහන්සේ කියපු දේ. නමුත් යේසුස් වහන්සේ කිව්ව එක කරන්න කියලා. කරන්න කිව්ව නිසා අනියස් කරන්න පුළුවන් උනේ. හalleluya.
අද ඔබට මට පුළුවන් ද සාවුල්ව පාවුල් කරන්න යේසුස් වහන්සේගේ නියෝගයේ පරිදි? අද අපි එතනද ඉන්නේ? අද අපි සාවුල්ව තවත් සාවුල් බවට පත් වෙලා තියන්න අරිනවද? එහෙම නැත්නම් සාවුල්ව පාවුල් වෙන්න යේසුස් වහන්සේගේ හදවත තුල අපි ජීවත් වෙමින් සාවුල පාවුල් කෙනෙක් වරන්ට අපි යාඥා කරනවද? අපි ක්‍රියා කරනවද? මෙතන තමයි ප්‍රශ්නය තිබෙන්නේ මේ ලංකාවේ. අද කතෝලික ක්‍රිස්තියානි අපගේ ජීවිතවල අපි දකින අපෙන් ඔබෙන් ඉන්න සාවුල්ලව අපි පාවුල කරනවද? එහෙම නැත්නම් අපි අපේ මතයේ සිටමින් අපි හරි ඒගොල්ලෝ වැරදි කියලා අපි ඇඟිල්ල දික් කරමින් ඉන්නවාද? මේ ප්‍රශ්නාර්ථයට උත්තරය තියෙන යේසුස් වහන්සේ තුල විතරයි. මේ ප්‍රශ්නාර්ථයට උත්තරය යේසුස් වහන්සේගේ වචන තුලින් පමණයි අපිට තියෙන්නේ. හලෙලූයා. ඒ නිසා අපි දැන් බලන්න යනවා මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ ජීවමාන වචනය. ඔබ ඔබගේ හිතට තට්ටු කරලා බලන්න. ඔබ ඔබගේ හදට තට්ටු කරලා බලන්න. ඔබ අවට ඇති සාවුල්ලා. එකපාරට අපිට පවුල් කියන බලාපොරොත්තු වෙන්න බෑ මිනිස්සෙක්ගෙන්. ඒ නිසා ප්‍රියාදර සහෝදර සහෝදරිය. සුදාබන් වහන්සේ ඔබට මට දැන් කතා කරනවා. ඔබ අවට ඉන්න සාවුල්ල පවුල් කිරීමේ වගකීම තියෙන ඔබට. ඒක ඔබට කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්කම ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ක්‍රියා කරපු ආකාරය. මොකද එදා සාවුල් ක්‍රියා කරපු ආකාරය දැන් අපි වචනෙන් බලන්න යනවා. ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදයේ අපි පළවෙනි පදයේ සිට අපි කියන්න යනවා. මේ මාතෘකාව තමයි තාර්සසී සාවුල්ගේ හැපීම. නමුත් සාවුල් තවදුරටත් ස්වාමින් වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව තර්ජනා කරමින්ද ඔවුන් මරමී කියමින්ද උත්තම පූජකයා වෙතට ගොස් ඒ ලබ්ධි මාර්ගයේ අයිති අයලුන්ගෙන් පුරුෂයන් හා ස්ත්‍රීන් හෝ සම්බවුනොත් ඔවුන් බැඳ යෙරුසලමට ගෙන එන පිණිස දමස්කේ සෙනගෝවලට ඔහුගෙන් ලියුම් ඉල්ලාගත්තෝය. තවද ඔහු ගමන් කොට දමස්කෙට ලං වූ කල හදිස්සියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළුනේය. හදිස්සියෙන් අපි දන්නවා මේ කාලේ යේසුස් වහන්සේ ස්වර්ගයට ගිහිල්ලා වැඩි කාලයක් නැහැ. හලෙලූයා. දැන් ඒ අහසින් ආලෝකය එන්නේ කාගෙන්ද? යේසුස් වහන්සේ. ආමෙන්. මේ වෙලාවේ මේ අහසින් ආලෝකය එනකොට මේ පොළවේ ඒ කාලේ බලවත්ම මිනිසෙක් වශයෙන් ක්‍රිස්තියානි කාර්යයට විරුද්ධ නැගිට සාවුල්ට මොකද වෙන්නේ? ඔහු බිම වැටෙනවා. හලෙලූයා. ඔහු බිම වැටෙනවා. මේ වෙලාවේ යේසුස් වහන්සේ නියෝජනය කරන්නේ ගෝලයන්ව. මොකද ගෝලයන්ව ආරක්ෂා කරන්න ඕනේ යේසුස් වහන්සේ. දැන් යේසුස් වහන්සේ මේ ප්‍රශ්නය විසඳන්න යන්නේ. ආමෙන්. යේසුස් වහන්සේ මේ ක්‍රිස්තියානි කාර්යයට විරුද්ධව තියෙන ප්‍රශ්නය විසඳන්න යන්නේ. ඒක ගෝලයන්ට කරන්න බැරි වුණා එදා. ආමෙන්. අද ඔබටම ආයේදී කරන්න බෑ. යේසුස් වහන්සේගේ මැදිහත් වීම සිදු වෙන්නම අවශ්‍යයි මේ ප්‍රශ්නේ විසඳන්න. හලෙලූයා. උන් වහන්සේගේ ආලෝකය අවශ්‍යයි. දැන් උන් වහන්සේගේ පැමිණීමත් සමග මොකද්ද සිද්ධ වෙන්නේ? සාවුල් නමිති මේ අමුතුම මිනිසයා ක්‍රිස්තියානි කාර්යයන්ට විරුද්ධව නැගී සිටින මේ සාවුල් බිම වැටෙනවා. බැලුවා මොකද සිද්ධ වෙන්නේ? එවිට සාවුල් යේසුස් වහන්සේ කියනවා සාවුල් නුඹ මට පීඩා කරන්නේ මක් නිසාදයි? තමාට කියන හඬක් ඔහුට ඇසුනේය. තමාට කියන හඬක් ඔහුට ඇසෙන්නේ ඔහුගේ අතුලාන්තයට ඇහෙනවා. සාවුල් මට පීඩා කරන්නේ ඇයිද කියලා. යේසුස් වහන්සේනේ ස්වර්ගේ. හැබැයි උන්වහන්සේ කියපු සභාව තියෙන පොළවේ. ආමෙන්. ඒ ගෝලයන් ඉන්න සභාව. ඒ ගෝලයන්ගේ සභාව. දැන් ගෝලයන්ගෙන් පිරිච්ච ඒ මිනිස්යන්ගෙන් පිරිච්ච සභාව මේ පොළවේ තියෙන්නේ. ඒ තමා කියන්නේ කවුද? උන්වහන්සේගේ සභාව උන්වහන්සේගේ. උන්වහන්සේ කියනවා යේසුස් වහන්සේ කියනවා මට ඇයි පීඩා කරන්නේ? මට ඇයි පීඩා කරන්නේ? ඔහුට ඇසුණා. කාටද ඇහුනේ? දැන් තාමත් සාවුල්ට ඇහෙන්නේ. තාමත් ਉਹ පාවුල් නෙවෙයි. දැන් මොකද සිද්ධ වෙන්නේ? බලන්න. එතකොට මොකද සාවුල් මෙල සාවුල් අහනවා ස්වාමිනී ඔබ කවුදයි ඔහු ඇසිය? ඔහු දන්නවා දැන් එකපාරට උට වෙච්ච දේ ආලෝකය ආවත් එක්කම ඔහුගේ වචනාවේ ස්වාමිනී කියලා. එතන ලොකු ගෞරවයක් ඔහුගේ වචනෙන් ප්‍රකාශ වෙන ස්වාමිනී කියලා කිව්වා. ඔහු දන්නවා ඒ බලයේ වටිනාකම. දැන් ඔහු කියනවා මේ වෙලාවේ ස්වාමිනී කියලා. කියනවා ඊට පස්සේ යේසුස් වහන්සේ කතා කරමින් කියන උන්වහන්සේද මම වනාහි නුඹ පීඩා කරන යේසුස්ය. ඒ කියන්නේ මම තමයි යේසුස් වහන්සේ. ඔබ පීඩා කරන්නේ මට. දැන් සාවුල් බලන්න මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මම පීඩා කරන්නේ ක්‍රිස්තියානිකාර මිනිස්යන් ගෝලයන්ට. නමුත් යේසුස් වහන්සේ මෙහෙම දෙයක් කියනවා. බලන්න ජීවමානභාවය. බලන්න යේසුස් වහන්සේගේ ජීවමානභාවය සහ මේ සභාවේ තියෙන ජීවමානභාවය. ක්‍රිස්තියානි මිනිසයා මැරිච්ච දෙවි කෙනෙක් නෙමෙයි අදහන්නේ. ජීවමාන යේසුස් වහන්සේ.
ඒ ජීවමාන යේසුස් වහන්සේව තමයි අපි නියෝජනය වෙන්නේ. අපි වෙනුවෙන් කතා කරන්නේ යේසුස් වහන්සේ. හalleluya. මේ පොළවේ අපි වෙනුවෙන් කතා කරන්නේ යේසුස් වහන්සේ. praise the lord. දෙවියන් වහන්සේට මහිමය වේවා. දැන් බලන්න. දැන් ඊළඟට කියන නුමුත් නැගිට නුවරට ඇතුල් වෙන්න. දැන් බලන්න එතන යේසුස් වහන්සේ එක වචනෙන් කියනවා. උන්වහන්සේ දඩුවම් දෙන්න යන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ යම් සිදුවීමක් දැන් සිද්ධ වෙන්න යනවා. නුමුත් නැගිට නුවරට ඇතුල් වෙන්න. නැගිට නුවරට ඇතුල් වෙන්න. මෙන්න ඉන්ස්ට්‍රක්ෂන්. පළවෙනි අවවාදය නියෝගය යේසුස් වහන්සේ ගෙනවා. නැගිටින්න. නැගිටලා ඇතුල් වෙන්න කියලා කියනවා. නුඹ විසින් කටයුතු දේ නුඹට කියනු ලබන්නේ කීසේක. ඔන්න දැන් සාවුල්ව චේන්ජ් කරන වචනේ එනවා. යේසුස් වහන්සේ කියනවා නුඹව වෙනස් කරන වචනේ දැන් එනවා යේසුස් වහන්සේගෙන්. මොකද කියන්නේ? නුවරට ඇතුල් වෙන්න. ඔබ විසින් සාවුල් විසින් කරන්න ඕන දේ මම ඔබට දන්වනවා කියලා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? ඔහු සමග ගමන් කළ මිනිසයන්ට ඒ හඬ ඇසුරු නමුත් ඔහුත් එක්ක ගිය අනිත් මිනිසයන්ට ඒ හඬ ඇහුණා. පියාදර සහෝදර සහෝදරිය හොඳින් අහගන්න එක. ඔහු සමග ගමන් කළ මිනිසයන්ට ඒ හඬ ඇසුරු නමුත් ඔහු කිසිවෙකු නොදක කතා කරන්න නොහැකිව සිටියෝය. දැන් ඔහුට කතා කරන්න බෑ. ඒ වගේම ඒ කියන්නේ ඔහු කිසිවෙක් නොදක කතා කරන නොහැකි සිටියෝ. එතන හිටපු අයටත් කතා කරන්න බෑ. ඔහු දැක්කෙත් නැහැ. හැබැයි මේ සියලුම සිදුවීම් සිද්ධ වෙන්නේ හඬ ඇසුණත් උන්ට සිදුවීම් සිද්ධ වෙන්නේ යේසුස් වහන්සේත් සාවුල් අතර. ඊට පස්සේ සාවුල් මොකද කරන්නේ? 8 වෙනි පදේ කියනවා සාවුල් බිමෙන් නැගිට. බිමෙන් නැගිට්ටා. නැගිට තමාගේ ඇස් ඇරිය කල. ඔහුට කිසිවක් පෙනුනේ නැත. පියාදර සහෝදර සහෝදරිය ඔහුට පෙවුනේ නැහැ. ඔහු ඇස් ඇරියා. ඔහු ඇස් ඇරියා. ඔහුට පෙනුනේ නැහැ. ඔහුගේ අත අල්ලා දමස්කයට ගෙන ගියෝය. ඔහු 3 දවස් ඇස් නොපෙනී නොකා නොබී සිටියෝය. දැන් සාවුල් තුල පාපෝච්චාරණයක් සිද්ධ වෙනවා මේ වෙලාවේ. ඔහු දැනගත්තා ඔහු කරපු දේ කුමක්ද කියලා. යේසුස් වහන්සේගේ කෙටි වචනෙන් සහ යේසුස් වහන්සේගේ ක්‍රියාවෙන් ඒ වෙලාවේ ඔහුගේ ජීවිතය සම්පූර්ණ පරිවර්තනය සිද්ධ වුණා. මොකද සිද්ධ වුණේ? ඔහුගේ සාමාන්‍ය ඇස් විවෘත කරන්නට බැරුව ගියා. හැබැයි ඔහුගේ ආත්මික ඇස් විවෘත වුණා. හalleluya. ඔහු දැක්කා මොනවාද මේ ඉදිරියට කරන්න යන්න ඕනේ දේ කියලා. නමුත් මේ ස්ථානයේ සඳහන් කළ නැහැ සියලු දේ. නමුත් ඒ දේවල් සඳහන් කරා නම් අපිට ඒ දේවල් දැනගන්න පුළුවන්. නමුත් අපි දන්නවා මේ වෙලාවේ කතා කරන දේත් එක්ක ඔහුගේ ආත්මික ඇස් විවෘත වුණා. ඔහු ඒ වෙලාවේ ඔහුගේ ඇස් අරලා තිබුණා නම් ඒ දවස් 3ේදී ඔහුට තවත් අවස්ථාවක් තිබුණා ඔහුගේ මතයට ගමන් කරන්න. නමුත් ඔහුගේ ඒ වෙලාවේ తాවකාලිකව ඇස් වැහිම තුලින් කුමක්ද සිද්ධ වුනේ? ඔහුගේ ආත්මික ඇස් විවෘත වෙලා ඔහුට මේ ලෝකෙන් වෙන්වීමක් ඔහු සිද්ධ වුනේ. මොකද ඔහු නොකා නොබී. ඔහුගේ ශරීරයට ඔහු දෙයක් ලබා ගත්තේ නැහැ. ඔහු ඒ දවස් 3ම මම විශ්වාස කරනවා උන්වහන්සේගේ දරුවෙක් විදියට ඔබත් විශ්වාස කරાવી. ඒ දවස් 3ම ඔහු යේසුස් වහන්සේත් එක්ක කතා කරා කියන එක. යේසුස් වහන්සේ එදා කිව් ඒ වෙලාවේ ඔහුට කතා කරපු දේ ඇයි මට පීඩා කරන්නේ සාවුල්? ඔබ දැන් යන්න නුවරට ඇතුල් වෙන්න. මම කියන දේ එතනදී ඔබට කරන්න කියලා කියනවා කියලා. මේ කාරණා 3 කතා කරනවා යේසුස් වහන්සේ එතනදී. මේ කාරණා 3 දවස් 3ක් තුලදී ඇස් දෙක පේන්නේ නැතුව ආත්මික ඇස් විවෘත කරගෙන නොකා නොබී සාවුල් මේක මෙනෙහි කරමින් සිටියා. හalleluya. ප්‍රියදර සහෝදර සහෝදරිය යේසුස් වහන්සේ ක්‍රමය හරි පුදුමයි. අපි වටා ඉන්න සාවුල්ව වෙනස් කරන්න බෑ අපිට. වෙනස් කරන්න පුළුවන් යේසුස් වහන්සේට. අපිට කියන්න පුළුවන් යේසුස් වහන්සේට විතරයි. හalleluya. එනිසා අපි මේ වෙලාවේ අපි සනාථ කරගනිමු. අපි සාවුල්ට විරුද්ධව ලංකාවේ ඉන්න සාවුල්ලට විරුද්ධව අපි නැගිටින්න අවශ්‍ය නැහැ. අපි ඒගොල්ලන්ට විරුද්ධව කතා කළ යුතු නැහැ. අපි ඒගොල්ලන්ට විරුද්ධව පෙළපාලි යන්න අවශ්‍ය නැහැ. අපි සාධාරණ ඉල්ලලා ඔවුන් එක උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහැ. සාධාරණ ඉෂ්ට කරන යේසුස් වහන්සේ. අපි යේසුස් වහන්සේට බාර දෙමු සියල්ල. කරුණු 3යි කතා කරේ පාවුල් කරන්න. ඇස් දෙක පේන්නේ නැති වෙලා ගියා. ආත්මික ඇස් විවෘත වුණා. කන්න නැතුව හිටියේ සාවුල්ගේ කට වහලා තිබුණේ නැහැ. කන්න පුළුවන්කම ලැබුණා. නමුත් සාවුල් දවස් 3ක් කෑවේ නැහැ. සාවුල් වචනේ දැනන් හිටිය කලින් පරණ ගිවිසුම සාවුල් හොඳට දන්නවා. निराहाර යාඥාව ඇති වැදගත්කම සාවුල් හොඳින් දන්නවා. ඔහු හදවත ඉරාගෙන යාඥා කරන්නේ නැති මම කරපු පාපයට මට සමාව දෙන්න යේසුනි කියලා. හalleluya. praise the lord. එදා ගෝලයන් එක්ක තමයි යේසුස් වහන්සේ සිටියේ.
නමුත් උන්වහන්සේ ස්වර්ගයට ගියාට පස්සේ ප්‍රථම වතාවට මේ ස්ථානයේ වෙනස් ආකාරයේ යේසුස් වහන්සේ එනවා සාවුල් වෙත. මේ විශිෂ්ට අවස්ථාවක්. ඉතින් මම කැමති ඊළඟට ඔබගේ අවබෝධය තවත් පැත්තකට යොමු කරන්න, තවත් අවබෝධයක් ලබා ගන්න පිණිස මම කලින් කිව්ව ඔබට යේසුස් වහන්සේ සාවුල් වෙනස් කරපු ආකාරයයි මේ පොළවේ ඉන්න මේ මිනිස්යන් සාවුල් වගේ මිනිස්යන්ව දකින ආකාරය වෙනස්. දැන් බලමු මේ අනිනස් කතා කරන දේ. බලන්න දැන් 10 වෙනි පදය. සාවුල් දමස්කේ සිටීම. තාම දමස්කේ ඉන්නවා සාවුල්. දමස්කේ අනිනියස් නම් එක්තරා ගෝලෙක් සිටියේ. දැන් මේ අනිනියස් කියන්නේ ගෝලෙක්. යස්වාන්සගෙන් පැමිණෙන්නා වූ ගෝලෙක්. ඒ ගෝලයන් කණ්ඩායම්ස් තවත් ඒ කණ්ඩායමම සිටපු තවත් ගෝලෙක්. ඒතර මේ යස්වාන්සගේ මාර්ගයේ යමින් යන එක්කෙනෙක්. දැන් මෙයා දමස්කේ ඉන්නවා. දමස්කේ අනිනියස් සිටියා. සාවුලිනෙත් දමස්කේ. අනිනියසිනෙත් දමස්කේ. දැන් ඔබ තේරුම් ගන්න ඔබගේ රටේ, ඔබගේ ප්‍රදේශයේ, ඔබගේ නගරේ ඔබ ආශ්‍රය කරන අය යම් සාවුල් කෙනෙක් ඉන්නවා නම් ඒ සාවුල්ව වෙනස් කරන්න පාවිච්චි කරන්නේ අනිනියස් මේ වෙලාවේ. යේසුස් වහන්සේ. ඒතර ඔබ අනිනියස් විය යුතුයි. ආමෙන්. ඔබයි අනිනියස්. ඒතර ඔබට ලොකු වගකීමක් තිබෙනවා. දැන් ඔබ බලන්න ඔබ මේ වෙලාවේ අනිනියස් වගේමද හැසිරෙන්නේ යන්නේ. එහෙම නැත්නම් යේසුස් වහන්සේ කියන දේ විශ්වාස කළා එමෙදේම කරනවද කියලා. හලෙලූයා. දැන් බලන්න දමස්කේ අනිනියස් නම් එක්තරා ගෝලෙක් සිටියේ. ස්වාමින් වහන්සේ දර්ශනයකින් අනිනියස් කියා ඔහුට කීසේක. ස්වාමිනී මම මෙහියි ඔහු කීවේ. ස්වාමින් වහන්සේ ඔහුට කතා කොට නැගිට. දැන් බලන්න යේසුස් වහන්සේ අනිනියස්ට කතා කරනවා. එතකොට අනිනියස්ට ඇහෙනවා. ඒ මොකද අනිනියස්ට ඇහෙන්නේ? අනිනියස් යේසුස් වහන්සේ තුල සංවේදීව සිටින නිසා. අද ඔබ මාට යේසුස් වහන්සේගේ වචනේ ඇහෙන්න ඔබ සංවේදීද කියලා ඔබ බලා ගන්න ඕනේ. ඒක ඔබගේ වගකීමක්, මගේ වගකීමක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒක කාටවත් ඇවිල්ලා ඔබ වෙනස් කරන්න බෑ. ඔබයි මගේ අතේ තමයි තිබෙන්නේ යේසුස් වහන්සේ කතා කරනකොට මම මෙහියයි කියන මට ඒ හඬ ඇහෙන්න ඕනේ ස්වර්ගේ. ඒ ආත්මික තලයේ නිදහස් වෙන වචනේ ඇහෙන්න, ඒ එළිදරව් ඇහෙන්න, ඒ නියෝගය ඇහෙන්න, ඒ ආරාධනාව යේසුස් වහන්සේගේ ලබන්න මට ඒක ඇහෙන්න ඕනේ. ඇහෙන්න නම් මගේ ආත්මික කන් විවෘත වෙලා තියෙන්න ඕනේ. දැන් අර අතන සාවුල්ගේ ඇස් ආත්මික විවෘත වෙලා තියෙන වෙලාවක්. දැන් අන්නියස්ගේ කන් මේ වෙලාවේ ආත්මික විවෘත වෙලා. ඒකයි යේසුස් වහන්සේ කතා කර දේ ඇහුනේ. දැන් බලන්න. ස්වාමින් වහන්සේ උට කතා කොට නැගිටින්න. අන්න යරත් කියන නැගිටින්න. නැගිට ඍජු නම් වූ වීදියට ගොස් තාර්ෂීසී මිනිසෙක් වූ සාවුල් නම් කෙනෙකු ගැන යුදාස්ගේ ගෙයි විභාග කරපන්. මක් නිසාද ඕ යාඥා කරමින් සිටිනේ තමාට පෙනීම ලැබෙන පිණිස අනිනියස් නම් මිනිසෙක් පැමිණ තමා පිට අත් තබනවා දුටුවේ කීසේක. දැන් මෙතන අනිනියස් කියන පුද්ගලයාව ඒ දෙවියන් යේසුස් වහන්සේ පාවිච්චි කරන්නට මේ සැලසුම් සබා තිබෙන්නේ. දැන් පෙනීම එන්ට යන්නේ මේ වෙලාවේ අනිනියස්ගේ සම්බන්ධ වීමත් සමග. ඒ නිසා මේ පොළවේ වැඩේ කරන්න දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් ඉන්න ඕනේ. සාවුල්ව වෙනස් කරන්න දෙවියන් වහන්සේගේ මිනිස්යන් ඉන්න ඕනේ. ඒගොල්ලන්ට සූදානමක් තියෙන්න ඕනේ. ඔබට මට. හලෙලූයා. එහෙමනම් බලමු අපි ඊළඟට. එහෙත් අන්න දැන් මෙන්න මෙතන තමයි මම මතු කරපු කාරණය. එහෙත් බලන්න එහෙත් අන්නියස් උත්තර දෙමින් දැන් අන්නියස්ට කිව්ව දේ අන්නියස් කරනවද? එහෙම නැත්නම් ප්‍රශ්න අහනවද? දැන් යේසුස් වහන්සේ යමක් කරන්න කියලා කියනවා. අපි යේසුස් වහන්සේ යමක් කරන්න කිව්වම අපි යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න යන්නේ අපි යේසුස් වහන්සේ වගේද? නෑනේ. මේ ලෝකයේ මුදවාගත්තු ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රු නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන් මේ වෙලාවේ ස්වර්ගයේ ඉඳන් කතා කරනවා අන්නියස්ට. කතා කරලා කියන මේ දේ කරන්න. ඒ කියන්නේ දේව රාජ්‍යයේ ඊළඟ වැඩය. දැන් අපි මේ දැන් දන්නවා මේ බයිබලයේ තුලින් මොනතරම් සැලැස්මක් උන්වහන්සේ දා තිබුණද කියලා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න අන්නියස්ට කතා කරනකොට අනිස ප්‍රතිප්‍රශ්නයක් අහනවා යේසුස් වහන්සේගෙන්. ප්‍රියාදර සහෝදර සහෝදරිය ඔබ මා හොඳින් ඒත්තු ගන්න ඕනේ මේ කාරණය. යේසුස් වහන්සේ අපිට වැඩක් දුන්නම අපිට සේවයක් කරන්න දුන්නම අපි ප්‍රතිඋත්තර අහන්න යන්න සුදුසු නෑ කියන එක. මේක අපි ඉගෙන ගන්න ඕනේ මේ කාරණයක් එක්ක. දැන් බලන්න. අන්නේ උත්තර දෙනවා. උත්තර දෙමින් ස්වාමිනී මේ මිනිසයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තර කොපමණ නපුරුකම් කළෙහිදැයි
බොහෝ දෙනෙකුගෙන් ඇසිමි. මෙහිදීත් ඔබගේ නාමයට යාඥා කරන සියල්ලන්ට බදින්ට නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටීමේ කීවේය. නමුත් ස්වාමින් වහන්සේට කතා කොට ඵලයන් අන්න කියන ඵලයන් යන්න. යේසුස් වහන්සේ කියන්නේ ඵල යන්න. යේසුස් වහන්සේ හොඳින් කියන එක පාරක්. එහෙම නැත්නම් ඊළඟට කතා කරන්නේ තදින්. මේක තදින් දැනෙන්නේ සමහර විට වචන වලින් නෙවෙයි. උන්වහන්සේ ක්‍රියාවෙන්. මේක හොඳට තේරුම් ගන්න පියාදර සහෝදර සහෝදරි. ඔබට මට කතා කරන්නේ. උන්වහන්සේ සේවයක් කරන්න කිව්වම අනේ පියාණන් මට ජොබ් එක තියෙනවා. අනේ පියාණන් මට ව්‍යාපාර තියෙනවා. අනේ පියාණන් මට ගෙදර මගේ වයිෆ් එක්කයි දරුවන් එක්ක ඉන්න තියෙනවා. එක එක හේතු සාධක කියනවා. සාවුල් වෙනස් කරන්න කතා කරන්නේ. මෙයා ප්‍රශ්නේ කියේ මොකද මෙතන මේ අන්‍ය සිතන් ඉන්නේ යේසුස් වහන්සේ දකින්නේ නැහැ, දන්නේ නැහැ. එහෙම හිතන් ඉන්නේ. අපේ ජේසු එහෙමද? අපේ ජේසු අපේ කෙස්සල අපේ හිසේ තියෙන කෙස්සුත් ගණන් කරන්න පුළුවන් ජේසුට එවැනි බලයක් තියෙනවා. හැකියාවක් තියෙනවා. හෙට දවසේ අපිට මොකක්ද වෙන්නේ කියලා උන්වහන්සේ දන්නවා. ඊයේත් අදත් හෙටත් උන්වහන්සේ එකාකාරයි. එහෙම ජේසුගෙන් අන්‍ය සහනවා මේ ගෝලයාගේ මට්ටම තේරුම් ගන්න පුළුවන් නේ දැන්. එතන ඔබයි මමයි ඉන්න මට්ටමක් දැන් අපිට තේරුම් ගන්න පුළුවන් නේ. ඒ නිසා මේක සෙල්ලමක් නෙවෙයි. මේ තේරුම් ගැනීම ඉතා වැදගත්. අපිට කොච්චර යේසුස් වහන්සේ අපිට කොච්චර සේවයන් කරන්න දීලා ඇද්ද? අපි ප්‍රශ්න අහනවා. අපි ඒගොල්ලන්ගේ වැරදි කියනවා. අනේ පියාණන් ඒගොල්ලෝ හරි නපුරු කට්ටියනේ. ඒගොල්ලෝ අපේ මිනිස්සු මරලානේ තියෙන්නේ. ඒගොල්ලෝ වෙනස් කරානේ අපිව. ඇයි අපි එහෙම කරන්නේ? ඒ ජේසු දන්නේ නැතුවද එහෙම අහන්නේ අපි? යේසු කියන්නේ නෑ ඵලයන්. කෙලින් කියන්නේ ඵලයන්. සිංහලෙන් කියන්නේ කෙලින් ඵලයන්. ඒතකොට ඉතින් අපිට අනිවාර්යෙන් කරන්න වෙනවා. කරේ නැත්තම් මොකද වෙන්නේ කියලා අපිම දැනගන්න වෙනවා. හැබැයි අනියස් යාන්තම් බේරුණා එතනින්. ඵලයන් කිව්ව ගමන් තේරුම් ගත්තා යේසුස් වහන්සේ කියන්නේ මොකද්ද කියලා. ඒ අවවාදය, ඒ අනුශාසනාව, ඒ නියෝගය තේරුම් ගත්තා. දැන් ඵලයන් කියලා කිව්වනේ. උන්වහන්සේ දැන් කිව්වා ඵලයන්. දැන් ඊළඟට බලන්න මෙන්න මේ ස්ථානය. මක්නිසාද ඔහු තමාගේ නාමය ඔන්න දැන් යේසුස් වහන්සේ විස්තර කරනවා ඇයි මම සාවුල් වෙච්ච දැන් පාවුල් වෙලා ඉන්න මේ මිනිස්සයව උන්වහන්සේ තෝරගත් මිනිස්සයා ගැන විස්තරයක් කරනවා. මක්නිසාද ඔහු මාගේ නාමය, ඒ කියන්නේ කාගේ නාමය? යේසුස් වහන්සේගේ නාමය. අන්‍ය ජාතීන්ද, රජුන්ද, ඊශ්‍රායල් පුත්‍රයන්ද ඉදිරියට ගෙන යන්නට මා විසින් තෝරා ගන්න ලද භාජනයක්. තෝරා ගන්න ලද භාජනයක් ඔබයි මමයි භාජනයක් පමණයි. අපි ජේසුගේ භාජනයක් විතරයි. ජේසුගේ නාමය අරන් යන්න පුළුවන්. ඒ නාමයෙන් තමයි සියල්ල කරන්න පුළුවන් අපිට. දැන් උන්වහන්සේ පැහැදිලිව උන්වහන්සේගේ හදවත දැන් ප්‍රකාශ කරනවා යේසුස් වහන්සේ. මං තෝරගත්ත එතන පාවුල් තුමත් භාජනයක් විතරයි. එයා සාමාන්‍ය මිනිස්සෙක්. ඒක මතක තියාගන්න. ඒ පාවුල් තුමත් භාජනයක් විතරයි. ගෝලියෙක් කියන්නේ භාජනයක් විතරයි. ඔබ මාත් භාජනයක් විතරයි. භාජනය කැඩලා බිඳ යන්න පුළුවන්. අපි භාජනයක් විතරයි. භාජනය හොඳට තියෙනකන් තමයි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි භාජනයේ කළුද්දක් තිබුණොත් පාවිච්චි වෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඕනම ගෝලෙක් දෙවෙනම යේසුස් වහන්සේගේ. දැන් භාජනයක් හොඳට භාජනයක් වශයෙන් තියෙන කෙනා තමයි දැන් භාජනේ පාවිච්චි කරන්න යන්නේ. ඊට පස්සේ කියනවා ඔහු මාගේ නිසා කොපමණ දේ විඳින්ට කොපමණ දේ විඳින්ට ඕනෑද කියා ඔහුට දක්වන්නේ මේ කීස් එක. කියන්නේ යේසුස් වහන්සේ නිසා ගොඩක් දේවල් දුක් විඳින්න තියෙනවා. යේසුස් වහන්සේගේ වැඩේ නිසා. ඒක දරන්න පුළුවන් මිනිස්සෙක් උන්වහන්සේ තෝරන් ඉන්නවා. ඒ නිසා ඔබ මේ වෙලාවේ හොඳින් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අන්‍යස් පිටත්ව ගොස් දැන් අන්‍යස් පිළිගත්තා. අන්‍යස් තේරුම් ගත්තා. තමුන්ගේ නායකයා යේසුස් වහන්සේ කියපු දේ. ඊට පස්සේ පිටත්ව ගොස් ගෙට ඇතුල් වී ඔහු පිට අත්තබා සහෝදරු සාවුල් සහෝදරු සාවුල් නුඹ පෙනීම ලබන පිණිසද ශුද්ධාත්මෙන් පූර්ණ කරනු ලබන පිණිසද ස්වාමින් වහන්සේ එනම් නුඹ ආව වූ මාර්ගයේද නුඹට පෙන්වා වූ යේසුස් වහන්සේ මා එවුසේකයි කීවේය. එකෙනෙහිම ඔහුගේ ඇස් වලින් කොරපොතු වැන්නක් වැටි ඔහු පෙනීම ලැබුවේය. ඔහු නැගිට බෞතිස්ම කරන ලැබ කෑමකා ශක්තිමත් විය. හලෙලූයා. ප්‍රියාදර සහෝදර සහෝදරිය මම විශ්වාස කරනවා මේ වෙලාවේ ඔබට ශුද්ධාත්මයන් වහන්සේ කතා කරා කියලා. මේ ස්ථානයේ ඔබ අනනියස් කෙනෙක් වෙන්න යන්න එපා. අනනියස් කොටසක් කරා. නමුත් ප්‍රශ්න අහලා. නමුත් යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න යන්න එපා ප්‍රියාදර සහෝදර සහෝදරිය. ඔබ අපි යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න අහන සෙනගක් නෙවෙයි. යේසුස් වහන්සේ අපිට කියන දේ කරන සෙනගක්. ඔබ වටේ සාවුල් වගේ අය ඉන්න පුළුවන්. අද මේ රට යේසුස් වහන්සේ වෙතට ගේන නම්
අපිට සාවුල්ව වෙනස් කරන්න අවශ්‍යයි. එහෙමනම් යේසුස් වහන්සේට වැඩේ බාර දීලා අපි අපේ වැඩේ කරමු. හැබැයි යේසුස් වහන්සේ සාවුල්ව වෙනස් කරන්න කියලා අපිට කියනකොට ප්‍රශ්න අහන්න නැතුව ඉමු. අපි කැප වෙමු. මොකද යේසුස් වහන්සේ දන්නවා තමුගේ සෙනඟ විනාශ කරපු කෙනා සාවුල්. නමුත් යේසුස් වහන්සේගේ සැලැස්ම වෙනස්. යේසුස් වහන්සේට ඕනේ විශාල සෙනඟක් ස්වර්ගයට ගෙනියන්න. එහෙමනම් ඔබම ඊටමත් එක්කෙනෙක් අපි වාජනයක් විතරයි. අපි පළුද්දක් ඇති කරගන්න නැතුව අපේ වාජනය උන්වහන්සේගේ නාමය අරන් යන්න අපි පාවිච්චි වෙන දෙමු අපේ ශරීර වාජනයක් කොට. ඒ නිසා ප්‍රියාදර සහෝදර සහෝදරිය ඔබ යේසුස් වහන්සේගේ වාජනයක් වෙන්න සාවුල් වෙනස් කරන්නා වූ චරිතයක් වෙන්න සාවුල්ලා පාවුල් කරන්න පාවුල් වෙනකොට මේ ලංකාවේ බොහෝ පාවුල්ල ගොඩනැගිලා ලංකාව වෙනස් කරන සම්පූර්ණ බලවත් වූ දෙවියන් වහන්සේගේ රාජ්‍යයක් බවට පත් කරන්න පුළුවන්. ඒ තුල නිර්භීතකම ඒ වගේම ඉවසීම උන්වහන්සේගේ වචනය තුළ ජීවත් වීම ශුද්ධාත්මෙන් පූර්ණ ගමන් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා අපි දෙවියන් වහන්සේ ස්තුති කරමු මේ කතා කළා වූ වචනය ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණිච්ච වචනය මේ වචනය තුළින් සියලුම ගෞරවයත් මහිමයත්